समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිපූජනීය මේ සේනාසනය සහ ෆුජි සේනාසනයේ ආධිපත්‍ය ඔබවන මීට පෙර මේ වටිනා ධර්ම සාකච්ඡාවක් ඔබ සමග භාෂා දෙකෙන්ම නේද ගොඩාක් මහන්සි වැඩක් සහ විශාල දක්ෂතාවයක් තියෙන්න ඕනේ ඒ දෙක කරන්න භාෂා දෙකෙන්ම ඔබ වෙනුවෙනුත් ජපන් බසින් මේ පින්කමට සම්බන්ධ වෙන හුඟක් දෙන පිරිස වෙනුවෙනුත් සිද්ධ කරපු අපේ සහෝදර අතිපූජනීය සුදම්ම සායනහන්සේගෙනුත් ඒ වගේම ජපානයේ අග්ගචිත්ත සායනහන්සේ ලොකු සායනහන්සේ කෙනෙක් අපි සියලු දෙනා වහන්සේටම වඩා මහාන උපසම්පදාවෙන් වැඩිහිටි සායනහන්සේ කෙනෙක් ලංකාවෙත් අවුරුදු ගාණක් භාවනා කරලා තියෙනවා මියන්මාවල තායිලන්ඩ් වල එහෙම භාවනානුයෝගීව වැඩ ඉඳපු සායනහන්ස කෙනෙක් අද දවල් දානෙට මේ ස්ථානෙට ඇවිල්ලා වැඩ හිටියේ ඔබ දකින්නට ඇති. ඉතින් උන්වහන්සේගෙනුත් අපේ මේ සේනාසනයේ මහා ශක්තියක් වෙලා මේ සේනාසනයේ භාරව කටයුතු කරන සේනාසනාධිකාරී අපේ සද්ධාවාස සායනහන්සේගෙනුත් අවසරයි සදැහැති පින්වතුනි. අද පොසොන් පොහොය නිමිති කරගෙන පවත්වන සීල භාවනා වැඩසටහනේ අවසාන අංගය තමයි ධර්මානුශාසනාව. උදේ ඉඳලා සිල් ගත්තා, බුද්ධ වන්දනා කරා, භාවනා කරා, ආයෙත් දහවල බුද්ධ වන්දනා කළා, දම්පැන් වැළඳුවා, පිරිත් ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණා. අවසාන වශයෙන් දැන් ඔබ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. මම හිතන්නේ මේ ගොඩාක් මහන්සි දවසක් කාලෙකින් සිල් ගත්තු නිසා නේද? ගොඩාක් මහන්සි දවසක්. ජපන් වලින් කියනවා තයියෙන් දෙස් නේ කියලා නේද? ගොඩාක් මහන්සි නේ කියනවා. ගොඩාක් මහන්සි දවසක් ඇත්ත. ගොඩාක් මහන්සි දවසක් ඔයත්තන්ට ඒ වුණාට හොඳ අත්දැකීමක් නේ. බොහෝ කාලයකට පස්සේ හොඳ අත්දැකීමක් ඔබ අත්විඳිනවා. මම හරිම සතුටුයි ලංකාවේවත් මෙච්චර පිරිමි ගොඩක් සිල් ගන්නෙ නැහැ. පන්සල මේ සේනාසනේ දරදිය ඔක්කොම අදිනනේ සුද්ධ කිරිල්ල ඉඳලා බිල් ගෙවිල්ල දක්වා සියල්ල කරන ආමුතුරුලට අප උපස්ථාන කරන මහතුරු සහ නෝන මහත්මීන්ලා කීප දෙනෙකුත් නේ. තව නෝන මහත්මීන්ලා පිරිසක් ඉන්නවා සේනාසනයට සම්බන්ධ ඒත් විවිධ කාර්යයන් නිසා ඇවිල්ලා නැතත් මේ හැමදාම එන මහත්තුරු හැමදෙනාම පාහේ සිල් අරන් තියෙනවා. දැන් එකට බිස්නස් කරන යාළුවෝ දැක්කොත් පුදුම වෙයි මේ මොකද අද වෙලා තියෙන්නේ කියලා. මොකද ව්‍යාපාරිකයෝ විදියට නේද වෘත්තිකයෝ විදියට ඔබ මේ රටේ කටයුතු කරන්න. නමුත් ඔබ අද පෙහෙවස් සමාදන් වෙලා උතුම් පින් කටයුතු ටිකක් කරගන්න වාසනාවන්ත දවසක් පොසොන් පෝය නිමිති කරගෙන නේ පොසොන් පොහොය නිමිති කරගෙන. ඉතින් මම හිතුවා ඔයත් එක්ක මම සුපුරුදු ධර්ම දේශනා මාලාවක් කරගෙන යන්නේ බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ. ඒ අපි බුද්ධ නීති සංග්‍රහය කියන රේරුකාණේ මහා ස්වාමීන් වහන්සේ ලියපු ධර්ම ග්‍රන්ථයක් තියෙනවා. බුද්ධ නීති සංග්‍රහය. පුළුවන් වෙලාවක අරගෙන කියව ගත්තත් වටිනවා. ඒ ග්‍රන්ථය ඇසුරු කරගෙන මොකද මිනිස්සු පොත් කියවන්න කම්මැලි නිසා මම මේ ධර්ම ග්‍රන්ථයේ තිබෙන ධර්ම මාතෘකා එක එක මේ පහුගිය මාස දෙකක් තිස්සෙම තෝරලා දුන්න ධර්ම දේශනා මම හිතන්නේ 30 ගණක් කරලා තියෙනවා මේ ධර්ම පුස්තකය ඇසුරු කරගෙන. එච්චරටම වටින උතුම් ධර්ම ග්‍රන්ථයක්. උතුම් ධර්ම ග්‍රන්ථයක්. ඉතින් ඒ නිසා ඒ ග්‍රන්ථය ඇසුරු කරගෙන වටින ධම්ම මාතෘකාවක් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. තාම වටින ධම්ම මාතෘකාවක් මේ නිවැරදි උත්තමයින්ට වැරදි කළොත් අපිට මොකද වෙන්නේ කියලා. නිවැරදි අය කියන අය පැවිද්දෝ අතර ඉන්නත් පුළුවන්, ගිහියෝ අතර ඉන්නත් පුළුවන්. දැන් මෙතන ඉන්න කෙනෙක්
සෝතාපන්න ආදී මාර්ගඵලයකට පත් වෙලාද කියන එක අපි කාටවත් නිශ්චිතව කියන්න බෑ. මූණු බලලා, කන විදිය බලලා, ඇඳුම බලලා, ඇවිදින විදිය බලලා. එහෙම අපි කාටවත් කියන්න බෑ මෙහා මාර්ගඵලලාභියෙක් හෝ මාර්ගඵලලාභියෙක් නෙමෙයි කියලා. එවැනි දෙයක් කියන්ට නම් අන්සිත් දැනගැනීමේ නුවණ තියෙන උත්තරමෙක්ම එන්න ඕන. එහින්දා අපිට ගණන් හදාගන්න බෑ. අපි ළඟින් දිගු කලක් ඇසුරු කරලා නැත්තම්. ළඟින් දිගු කලක් කෙනෙක් ඇසුරු කරලා නැතිනම් අපිට ගණන් හදන්න බෑ. ගණන් හදන්න අයිතියකුත් නැහැ. මෙයා නිවැරදි කෙනෙක්ද මෙයා වැරදි කෙනෙක්ද කියලා. ගොඩක් වෙලාවට අපි සමහර අය වරපතල වරදකරුවෝ ලෙස හඳුන්වන්නේ, සමහර අය අතිශයින්ම නිවැරදි මහ උතුම් අය ලෙස හඳුන්වන්නේ. ඇත්තටම කිව්වොත් එක දවසක්වත් ඇසුරු කරලා නෙමෙයි Facebook එකේ දැක්කේ වයින් නේ, YouTube එකේ දැක්කේ වයින් අතන මෙතන කතා කරනවා ඇහිච්චා. එක දවසක්වත් ඔය ඇසුරු කරලා තියෙද කියලා ඇහුවොත් නෑ කියලා තමයි කියන්නේ. එහෙනම් කොහොමද මේ කතා කියන්නේ කියලා ඇහුවොත් ඇහුණා කියන්නේ. මේ 2021 ඉන්න ඒ වගේ තඩි මෝඩයෝ. දැන් 1918 වගේ හිටියා කිව්වොත් ඒක හිතාදාගතයි. ඒ જાතිය මෝඩයෝ 2021 ඉන්නවා. يعني ඉච්චරටවත් කොමන් සෙන්ස් දියුණු වෙලා නැහැ. මහා මේ ප්‍රඥෝ මහා නුවණැත්ත වෙන්න ඕනේ නැහැ. මේ සාමාන්‍ය දැනුම අතන මෙතන තියෙන මේ කුණු ගොඩවල් දිහා බලලා මිනිස්සුන්ට චරිත සාහිතික ලියන්න. හොඳයි හෝ නරකයි කියලා. ජීවිතේට එක දවසක්වත් ඇසුරු කරපු නැති අය ගැන හරි හොඳයි කිය පැය ගණන් කතා කරනවා. අන්තිම නරකයි කිය පැය ගණන් චරිත සාහිතික ලිය. එක දවසක් ඇසුරු කළා නැහැ. පැය 24ක් එක දිගට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කෙනෙක්ගේ සීලය ගැන වගේ දේවල් ගැන නිගමන දෙනවා නම් දිගු කලක් එකම තැන ඉඳලා සිහි කල්පනාවෙන් එය ඇසුරු කරන්න. දිගු කලක් එකම තැන වාසය කරමින් සිහි කල්පනා පූර්ණ සතිමත් බවකින් යුක්තව තමයි ආශ්‍රය කරන්න. සිහිය නැතුව ආසාවෙන් උමුතු වෙලා හිටියත් ඇත්ත මනුස්සයා තේරෙන්නේ නැහැ. තරහෙන් උමුතු වෙලා හිටියත් ඇත්ත මනුස්සයා තේරෙන්නේ නැහැ කවුද කියලා. ඔය සමහර අය ඒකනේ කියන්නේ කසාද බැඳලා අවුරුදු 20ක් 25ක් ගියාට පස්සේනේ දැන් තමයි මිනිහාගේ තරම තේරුනේ මං අහුණා කියලා. මේ එහෙම අවුරුදු 20කට 30කට පස්සේ කියන කට්ටියත් ඉන්නවනේ නේද? එහෙම කට්ටිය කියන්නේ එච්චර කාලයක් එයා වසඟ වෙලා ඉන්නවා. එයාගේ වසඟය ඇතුලේ එයාට ඇත්ත මනුස්සයා පේන්නේ නැහැ. හැබැයි ඇත්ත මනුස්සයා එයත් එක්ක මුල් දවස් ඉඳලම ඉඳලා තියෙනවා. එයා තාල කෙනා ඉඳලා තියෙනවා. හැබැයි අර වසඟය ඉවර වෙනකොට තමයි අනිත් පැත්ත පේන්නේ. එච්චර නැතුව කාගේවත් අනිත් පැත්තක් කියන්නේ දෙපැත්තක් නැති අය නෑනේ. මගේ ඔබේ රහත් නොවිච්ච අපි කාගේ දෙපැත්තක් තියෙනවා. මොකද හොඳයි නරකයි කළුයි සුදුයි නේ. මේ දෙකම අපි ගාව තියෙනවා. කළුයි සුදුයි තියෙන ඊට අමතරව අලුත් තියෙනවා. දැන් අලුත් පාට නිකන් දෙක මිශ්‍ර වෙලා බොඳ වෙලා බ්ලර් වෙලා කියපු. කියන්නේ අපි මනුෂ්‍ය සත්වයානේ. මනුස්ස සත්වයා ගැන එහෙම නිගමන කරන්න බෑ. එහෙම කරන්න නම් පරචිත්ත විචානනය වෙන උතුම් අවබෝධයකටපත් වෙච්ච එවැනි අවබෝධයන් සහිතව මගඵල ලැබපුනේ උත්තමයෝ ඉන්න ඕන. ඒ නිසා අපි කාගේවත් ගුණ ගැන හොඳ නරක ගැන ලොකු චරිත සාහිතික දෙන්න යනවා වෙනුවට අපි යමෙකුගෙන් ගන්න තියෙන හොඳ අරගෙන නරක අයින් කරන්න නරක නොගෙන ඉන්න තමයි අපිට තියෙන සරලම ජීවත් වෙන්න තියෙන ක්‍රමය. කාගේ හරි ගාව හොඳක් තියෙනවා නම් ඒක අරගන්නවා. නරකක් එයාගේ ගාව තියෙන්න පුළුවන් ඒක අපි ගන්නෙ නැතුයි. යරුණකොට යාව නිර්වචනය කර යන්න බෑ. මොකද හේතුව එක සිටුේෂන් එකක හරිම හොඳ මිනිස්සේ ඊළඟ සිටුේෂන් එකේදී අන්තිම නරක වෙනවා. සරලව කියොත් අපි දැන් මේ පන්සලේදීනේ මේ පරිසරයේදී අපි කවුරුත් ඊටාම යහපත් අයනේ. ඊටාම යහපත් අය. හැබැයි අපි මෙතන ඉන්න දෙන්නෙකුට එකම මේ කායකක් සම්බන්ධව බිස්නස් එකක් આવුත් නේ. ඔක්ෂන් එකකට කියලා. ඇත්ත මිනිහා එළියට එනවා එතකොට නේ. තේරෙනව නේද? ඒ කියන්නේ මේ සිටුේෂන් එකේ තමයි ඇත්ත මිනිහා එළියට එන්නේ. ඒ පරිසරයේදී මේ මිනිස්සු එළියට පයින්නවා. එතකන් කවුරුත් හොඳයි.
කවුරුත් හොඳ මිනිස්සු. Tamanට අභියෝගයක් එන්න ඕනේ නැත්නම් මිනිහා එළියට පනින්න. එතකන් එළියට එන්නේ නැහැ. කාගේවත් මගේවත් ඔබගේවත් අපි කවුරුත් හොඳයි අපිට කවුරු හරි චැලෙන්ජ් කරනවා. එතකොට අපේ ඇතුළ විශ්සෙනවා. අපි ඇත්ත කෙනා එළියට පනින්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි කාටවත් අපරාධ නොකර ඉන්න තමයි හිත හදා ගන්න ඕනේ. මොකද මේ අපි අපරාධය කරන්නේ කාටද කියලා අපිට කියන්න බැරි නිසා. පළවෙනිම අදහස ඒක. මේ දේශනාවේ පළවෙනිම අදහස අපි කිසිවෙකුට අපරාධ නොකළ යුතුයි. ඇයි කියනවා නම් අපේ අපරාධයේ වින්දිතය අපගේ අපරාධයට අපරාධකාරී හැසිරීමට ගොදුරු වෙන එක්කෙනා කොයි වගේ ආධ්‍යාත්මික මට්ටමක ඉන්නවද කියන එක ගැන අපිට දැනුම් තේරුමක් නැති නිසා. අපි සමහර විට හිංසනය කරන්නේ මගපලලාභීෙකුට නම් ආර්ය උත්තමයෙකුට නම් සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙකුට නම් සකදාගාමී වෙච්ච කෙනෙකුට නම් අනාගාමී හෝ අරහත් වෙච්ච කෙනෙකුට නම් අපි සායනාංශ වදාලානේ ධර්ම සාකච්ඡාවේදී බුද්ධාන්තර කල්පයක් නේ නිරේ දුක් විඳින්න. ඒකයි ඒකේ භයානකකම තියෙන එතන. අපි වැරදි කාටවත් වැරදි කරන්න හොඳ නැහැ. මොකද එයාගේ තත්ත්වය අපි දන්නේ නැහැ. එයා ගියපු ආධ්‍යාත්මික දියුණුව ගැන අපිට කිසිම ආකාරයක නිශ්චිත අවබෝධයක් නැතුව අපි වැරදි කරගන්න යන්න හොඳ නැහැ. පරිස්සම් වෙන්න ඕන කට ශරීරයනේ පරිස්සම් කරගන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා යෝ අප්ප දුට්ටස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලම් පච්චේති පාපං සුඛමෝ රජෝ පටිවාතං කිත්තෝ. හරිම වටින දෙයක්. අනුන්ට නපුරුකම් නොකරන්නා වූ පිරිසිදු පැවතුම් නැත්තා වූ කෙලස් නැත්තා වූ තැනැත්තහට යමෙක් නපුරුකම් කෙරේද ඒ පාපය උඩු සුළඟට ගැසූ සියුම් දූවිල්ලක් මෙන් ඒ බාලයා කරාමා පසු පැමිණෙන්නේ. කියන්නේ කාටවත් නපුරු වැඩක් කරන්නේ නැති. තාම පරම අවිහිංසක තත්වයටපත් වෙච්ච උත්මයෙකුට කියන මහරහතන් වහන්සේලා කියලානේ. බුදුහාමුදුරුවෝ පස්සේ බුදුහාමුදුරුවෝ ඊට අමතරව ඒ උතුම් මාර්ගයට පිළිපන්නේ නැත්තු ඉන්නවනේ. දැන් එවැනි උත්මයන්ට එයත් කාටවත් නපුරක් කරන්නේ කාටවත් වැරද්දක් කරන්නේ. එවැනි උත්මයෙකුට අපරාධයක් කරොත් කවුරු හරි අනුවනේ කේම අපරාධයක් කරොත් ඒකේ ප්‍රතිවිපාකය එයා කරන ලද කර්මයේ විපාකය එයාට එන්න පටන් ගන්නවා. මොන වගේද? අහසට අපි විසික් කරොත් එහෙම දූවිලි ටිකක් උඩට දැම්ම ඒ දූවිලි ටික හුලඟට අහුවෙලා ආයෙත් අපි කරාමනේ. අපි කරාමයි. ඒ වගේ තමයි අහිංසක කෙනෙකුට වැරද්දක් කළා. ඒක රහතන් වහන්සේටම විතරක් කියලා හිතන්න එපා. ඔබට හෝ අනෙකෙකුට හෝ වැරද්දක් නොකර ජීවත් වෙන අහිංසකයි ඉන්නවා. කාටවත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. කාටවත් ඊර්ෂ්‍යා කරන්න යන්නේ නැහැ. Taman රස්සාවක් කරගෙන නේ. Tamanගේ ළමයි ලපටි එක්ක Tamanගේ අතොරක් හදාගෙන ඉන්නවා. කාත් එක්කවත් ගැටෙන්න රණ්ඩු කරන්න බනින්න නිඳ අපහාස කරන්න යන්නේ නැහැ. Tamanගේ වැඩ. හැබැයි මේ වගේ හැටත් කරදර කරන අය ඉන්නවනේ ඕන තරම්. අන්න ඒගොල්ලෝ හරි පරිස්සම් වෙන්න ඕන. හරිම පරිස්සම් වෙන්න ඕන. මොකද හේතුව බුදුහාඳුරු දේශනා කරනවා එවැනි අයට එවැනි අපරාධයක් කරොත් එහෙම කවුරු හරි කෙනෙක් නේ අපරාධයක් කළොත් එහෙම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒක උඩු හුළඟට දැම්ම දෙයක් වගේ අහසට විසික් කරපු දෙයක් වගේ අපිටම එන්න පටන් ගන්නවා. අපිට වෙනවා. කියන්නේ කරන්න කලින් හිතන්න ඕන. පණින්ට පෙර සිතා බලනු කියන්නේ මොකක්ද තමයි. හැබැයි හිතලා බලන්න මේව දැනගෙන ඉන්න බෑ මෙච්චර බරපතලකමක් තියෙනවා කියලානේ. දන්නේ නැති අය කොහොම හිතන්නද නේ? ඒක මතක් වෙන්නේ හරි මේව දැනගෙන හිටියොත් නේ ඒකනේ ධර්මය අහන්න කිව්වේ. ධර්මය අහන්න කිව්වේ ඒක. ධර්මය අහුවොත් තමයි අපි දැනගන්නේ. ධර්ම සාකච්ඡාවකට එකතු වුණොත් තමයි අපි දැනගන්නේ මේක හොඳයි මේක නරකයි. මේක යුතු වැඩක් මේක අයුතු වැඩක්. මේක අකුසලයක් මේක කුසලයක්. එතකොට ඒ අවබෝධය අපිට එන්න නම් අපි අහන්න ඕන. දහම් පොතපත කියන්න ඕන. ඒවා හොඳට මෙනෙහි කරන්න ඕන අහන දේවල්. අන්න එතකොට අපිට අවබෝධ වෙන්න පටන් ගන්නවා මේක හොඳ නැහැ. මේක කරොත් මට මෙනවා කියලා. එතකොට ආපරිසරය. මේවා එලිපිට කරත් රහසින් කරත් එක මේකයි මේක සමහර වෙලාවට මිනිස්සු අහිංසකයට හිංසා හානි පීඩා කරන්නේ මූණට නෙමෙයිනේ.
මූණට හොඳට hina වෙලා ලස්සනට කතා කරලා කෑමකුත් දීලා තමයි සමහරට ගුලියක් අඹරන්නේ නේ. යථාර්ථ මිනිස්සුන්ගේ හැටි. එනවා මිනිස්සුන්ගේ හැටි නේද? හොඳට කතා කරලානේ ලස්සනට hina වෙලානේ. ලොකු ගිනි ගෙඩි දෙනවා. ඒගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ. මොකද හේතුව ඒගොල්ලෝ හිතුවට ඒගොල්ලෝ බේරුණා කියලා. ඇත්ත. එයා තමයි ඒක කරේ කියලා මැරෙනකම්ම එලිදරව් වෙනකකුත් නැහැ. සමහර පෙස්සන් ගහපු අය, සමහර එක එක්කෙනාට හානි කරපු අය ඒගොල්ලෝ මැරෙනකම්ම එලිදරව් වෙන්නේ නැහැ මෙයා තමයි මේක කළේ කියලා. ඒත් මතක තියාගන්න. කර්මයට ඔය වැහිල්ල කරන්න පුළුවන් කමක් හිත දන්නවනේ. චේතනාව දන්නවනේ නේ. චේතනාවනේ කර්මය. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. තමන් දන්නවනේ තමන් මොකද්ද කරේ කියලා. තමන් දන්නවනේ තමන් කොහොමද මේක සැලසුම් කරේ. ඒකනේ. ඒ ඉඳගත් බීජයට අදාළ ඵලය තමන්ට එනවා. ඒව නෙලන්න වෙනවා අනිවාර්යයි ඒක. ඒක හින්දා ගොඩාක් අපි පරිස්සම් වෙන්න ඕන. අපි හිතුවට නෑ මං අහු නොවෙන්න කරා නම් ප්‍රශ්න ඉවරයිනේ කියලා නෑ. එහෙම අහු නොවෙන්නේ පුද්ගලයන්ට වෙන්න පුළුවන්. කර්මයට කර්ම විපාකයට ඕවා එකක්වත් අදාළ නෑ. රහස් නෑ. ඒකනේ වලකිනකොට වලකින දෙයින් රහසින්වත් නොකරින්ද කියලා කිව්වා. ඒ කියන්නේ නොකර ඉන්න එක රහසින්වත් කරන්න එපා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නොකර ඉන්න. ඒ නොකර ඉන්න එක රහසින්වත් කරන්න එපා කිව්ව අන් කිසිවක් නිසා නෙමෙයි. රහසින් කරාට ඒකේ විපාකය කියන එක රහසක් නෙමෙයි. ක්‍රියාව රහසින් කරන්න පුළුවන් ප්‍රතිඵලය රහස් නෙමෙයි. ප්‍රතිඵලය රහසක් නැහැ. ප්‍රතිඵලය එනකොට ඒ තමන් රහසින් කරපු ක්‍රියාවේ ප්‍රතිඵලය එලිපිට තමයි භුක්ති විඳින්නේ. ඒකයි මේ කාරණා ගැන අපි ගොඩක් වග වෙන්න ඕන කල්පනා කරන්න ඕන. ඊළඟට භාගතුන් වහන්සේ මේව දේශනා කරනවා. යෝ දණ්ඩේන අදණ්ඩේසු අප දුට්ටේසු දුස්සති දසන්න මඤ්ඤ රජඨානං මඤ්ඤත රජඨානං කිප්පමේව නිගච්ඡති. එහි පෙන්වන අනුන්ට රිදවන්නා වූ අපරාධ නොකරන්නා වූ රහතුන්ට යමෙක් පීඩා කිරීම වශයෙන් අපරාධ කෙරේද හෙතෙම කරුණු 10කින් එකකට මෙලවදීම වහා පැමිණෙන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට අපරාධයක් කළොත් කරුණු 10ක් කියනවා විපාක මේ ලෝකෙදිම. රහතන් වහන්සේ කෙනෙකුට අපරාධයක් කළා. සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි. කරුණු 10ක්. ඒ 10ටම වෙන්නත් පුළුවන්. එයින් එකකට වෙන්නත් පුළුවන්. විපාකය එනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි බලමු මොනවද ඒ විපාක කියන එක නේ. අපි බලමු. හරි වැදගත්. පළවෙනි එක හෙතෙමේ ශීර්ෂ රෝගාදියෙන් උපදනා මහත් වූ වේදනාවකට හෝ පැමිණෙන්නේය. ඒකයි. දරුණු හිසේ රුදාවක් ඇසුරු කරගෙන එන දැඩි වේදනාවකට එයා මේ ආත්මයේදීම පැමිණෙන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙකුට අපරාධයක් බය වෙන්න එපා. මට හුදු දමහඳුනට අපරාධයක් කරාට එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය විපාක තමයි එන්න පුළුවන්. මේ රහතන් වහන්සේලටනේ. රහතන් වහන්සේලට අපරාධයක් කරොත් එහෙම තරුණු හිසේ රුදාවකින් එයා මේ ආත්මෙම පීඩා විඳින්න පුළුවන්. ඒක එක විපාක එක. දෙවෙනි එක පෙන්වලා දෙනවා දුකසේ සපයාගත් වස්තු පිරිහීමකට හෝ පැමිණෙන්නේ. බොහෝම අමාරුයි. හම්බ කරපු ධනය, හදපු ගේ දොර, මිල මුදල් එක රැයින් ඉවර වෙලා යනවා. සුනාමි විදියට වෙන්න පුළුවන්. ගින්දර විදියට වෙන්න පුළුවන්. ගම් වතුර විදියට වෙන්න පුළුවන්. එක රැයින් නැති වෙලා යන්න පුළුවන්. මොකද අර අපරාධයේ විපාකය. රහතන් වහන්සේ කෙනෙකුට කරන අපරාධයේ විපාකය. බුදුහාමුදුරු කෙනෙකුට කරන අපරාධයේ විපාකය. ඒ කියන්නේ කවදාවත් දඬු මුගුරු ගන්න නැති කෙනෙකුට දඬු මුගුරු ගත්තොත් වෙන්න පුළුවන් විපත ඒ වගේ බරපතලයි කියලා තමයි ධර්මයේ තියෙන්නේ.
ඒකයි මේ ජීවිතේ අපි කාටවත් හිංසා කරන්න හොඳ නැත්තේ. අපි කොහොමද දන්නේ සාමාන්‍යයෙන් තුමක් ඇඳන් හිටියට සිවුරක් දාලා මහා ලොකුවට මේ ඇස් දෙක පියාගෙනම වනාන්තරයකම නොහිටියට කවුද දන්නේ යම්කිසි හමුදුරු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක්ද කියලා? කොහොමද අපි කියන්නේ? නෑයි කියන්නේ. එහෙනම් ඉතින් අපි ඊට වැඩිය දැනගන්න ඉපේ. දැන් ඔයත් අහලා තිබුණානේ ඒක සායනාන්ත කෙනෙක් නේද? ගැන මේ මොකක් හරි කරුණක් අපිට ඇත්තටම මොකක් කියන්න බෑ. කවුරු හරි සායනාන්ත කෙනෙක් රහත් වෙලාද නැද්ද කියන එක ගැන අපි කොහොමද දන්නේ? අපි පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක් නේ. හැබැයි කාගේවත් රහත් නොරහත්කම ගැන අපිට නිගමන දෙන්න පුළුවන් කමක් නැහැ. කිසිම කෙනෙකුට බෑ. අපි කාටවත් ඒක කරන්න බෑ. ඒ හින්දා අපි කාටවත් අපරාධ කරන්න හොඳ නැහැ. මට ඒක තමයි අපිට කියලා දෙන්නේ. කිසිම කෙනෙකුට අපරාධ කරන්න බෑ. ගිහියෙකුටවත්, පැවිද්දෙකුටවත්, උගතෙකුටවත්, නූගතෙකුටවත්, සල්ලි තියෙන මිනිහෙකුටවත්, දුප්පත් මිනිහෙකුටවත් කාටවත් අපරාධයක් කරන්න එපා. දැන් මේ රටේ මිනිස්සු නන්නේ හැම මිනිස්සයාගේ ගා ඇතුළෙම බෝධිසත්වයෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවානේ. ඔය කියන්නේ දැන් මිනිස්සු ඇයි ඔය හැමෝටම ඔළුව නමන්නේ කියන කතාව ඒක පුරුද්දට දැන් කරන එකක් වෙන්න පුළුවන්. නමුත් ඕකේ මූලාරම්භය හොයාගෙන ගියාම ඒගොල්ලෝ මහායාන දර්ශනය තුල පිළිගන්න එකක් තමයි හැමෝම බුදු වෙනවා. මේ එතකන් ඉන්න හැමෝම කවුද? බෝධිසත්වවරු. ඒ බෝධිසත්වයාට බෝධිසත්වයෙක් ගරු කරන්න ඕන. ඒ ඇතුලේ තියෙන බෝධිසත්වයාට ඇතුලේ ඉන්න බෝධිසත්ව බීජයට තමයි ඔළුව නමලා ගරු කරන කතාව මේ තියෙන්නේ. අපි මෙහෙදි ගරු කරන්නේ ජපානයේ හිම ගරු කරන නිසා අපිත් ගරු කරනවා. නේ? ජපානයේ කවුරුත් ඔළුව නමනවා අපිත් ඔළුව නමනවා. එහෙම කතාවක් නේ මේ තියෙන. ඒ කියන්නේ ඕන එකක මුල් අර්ථය හොයාගන්න බැරි වෙනවා. හැබැයි චාරිත්‍රය යනවා නේ. චාරිත්‍රය යනවා. දැන් අපි දැක්කේ නැති වුණාට සමහර විට අලුත් මේ ජපාන අය දන්නෙත් නැතුව ඇති. මේ මුල් අර්ථ ආවේ කොතනින්ද කියලා. ඉතින් එහෙම හින්දා ඒගොල්ලෝ හැමතිස්සෙම අනිකාට හිංසා කරන්නේ නැහනේ. අනිකාට ප්‍රශ්න ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒ කියත් එහෙම කිව්වට මේ 100% හැමෝම එහෙම මිනිස්සු කියන එක නෙවෙයි අදහස. නමුත් ඒ දර්ශනය හරියට පිළිගන්න අය තමන්ගෙන් අනිකාට කරදරයක් නොවෙන්නනේ කටයුතු කරනවා. තවමත් ඉතින් නේද? ඒ විශ්වාසය දැන් අපිත් මේ ගම්වැසියන්ට ලබා දෙන්න වෙලාද නැද්ද? වෙලා. තවම අපි ඒගොල්ලන්ට කරදර නොකරන පිරිසක් කියලා ඒගොල්ලෝ පිළි අරගෙන නෑනේ නේද? පිළි අරගෙන නෑ. ඒගොල්ලෝ තාම අපේ පරීක්ෂණයට භාජනය විය යුතු කොටසක් ලෙස තමයි මේ ගම්වැසියෝ තාමත් අපි ගැන කල්පනා කරන්නේ. සාධාරණයි නේ. අපිට පුදුම පරිස්සම් වෙන්න වෙනවා. මොකද ඒගොල්ලෝ කාටවත් කරදර කරන්නේ නැති නිසා ඒගොල්ලොත් හරි බයෙන් ඉන්නවා. අපෙන් ඒගොල්ලොන්ට මේ ඇවිල්ලා අමුතු ඇඳුම් ඇඳගත්තු කීප දෙනෙකුත් යනෝ පේනවා. අපේ පාට නොවන පාට මිනිසු ටිකකුත් නිතර ගැවසෙනවා. ඒගොල්ලොන්ට බයක් ඇති. සාධාරණ බයක් ඇති මේ මොකද්ද වෙන්නේ කියලා නේ. ඒත් අපිට කිසිම කරදරයක් කරන්නේ නැහැ. හැබැයි පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කල් ගන්නවානේ. පිළිගන්න කල් ගන්නවා. අපේ දිගුකාලීන යහපත් බව විසින් දවසක ඒගොල්ලෝ අපිව පිළිගන්න තත්වෙට හෝ 100%ක්ම අපිව ප්‍රතික්ෂේප කරන තත්වෙට ඒ විතාම ප්‍රතික්ෂේප කළත් නැහැ. පිළිගන්නත් නැහැ. විවෘතව තියලා තියෙනවා. අපේ සේනාසනය ගැන අවට වටපිටාවේ ගම්වැසියෝ විවෘත දහසක ඉන්නවා. හොඳ දෙයක් නේ. අපිටත් හොඳ පාඩම් මේවානේ. අපි බලන්නකො කවුරු හරි හම්බ වෙච්ච ගමන් 100ම දීලා දඟලන හැටි නේ. ආම සුදුනන් දෙනවා 500. ඈ ඉතින් අපිට තියෙන දේවල් ඉගෙන ගන්න ඕනේ මේ ජපන් මිනිස්සුන්ගෙන් නේද? එහෙම කවුරු හරි එක්කෙනෙක්ව නේද? කවුරු හරි එක්කෙනෙක්ව කපලා කොටලා විනාශ කරන්නෙත් නෑ. ඕනවට වඩා ගන්නෙත් නෑ. පුදුම පාඩම් ඉගෙන ගන්න තියෙන මේව දිහා බලපන්. හොඳ දැනුමක් අපිට ලැබෙනවා නේ ජීවිතේ. කොහොමද ආගන්තුකයෙක්ව වැඩ කරන්න ඕනි කියලා නේ. Taman දන්නේ කියන්නේ නැති අයත් එක්ක වැඩ කරන්න ඕනි කොහොමද? මේ මිනිස්සු බුද්ධිමත් යටි.
මේ දර්ශනයක් තියෙන රටක් ඉඳනේ දර්ශනයක් තියෙනවා. ඒක දැන් ඥාන වලින්ම ගිහිල්ලා. කාලාන්තරයක් පුහුණු වෙලා දැන් ඒව ඥාන වලින්ම යනවා. අපි තේරුම් අරන් ඉන්න ඕන කෙනෙක් ගාව උතුම් ගති තියෙන්න පුළුවන්. උත්තම තත්වයට මෙතන ඉන්න ඕන කෙනෙක්පත් වෙලා ඉන්න පුළුවන්. මොකද අනාගාමී වෙලත් ගෙදර ඉන්න පුළුවන් කෙනෙක්. සුද්ධෝදන මහරජුරු අනාගාමීනේ. අපේ බුදුරජාණන් වහන්සේගේ පියාණන් වහන්සේ අනාගාමීනේ. අනාගාමී එතුමා ගෙදර හිටි. මහණුනේ නේ. රජපාලනය කරගෙන නේ. එතුමා ගෘහස්ථයෙක් විදියට හිටි. එතුමාට අපරාධයක් කරත් කවුරුයි මොන තරම් පාපයක් සිද්ධ වෙනවද? ඒකනේ අර සෝතාපන්න වෙච්ච තමන්ගේ තාත්තටනේ අපරාධයක් කරලා ලෝකුඹු නිරේ පැසෙන තත්ත්වයට අජාසත් රජුරුවපත් උනේ. අද පියවරුන්ගේ දිනේ මට හරි සතුටුයි තාත්තලා ගොඩක් සිල් ගත්ත එක. අද පියවරුන්ගේ දිනේ ලෝකේ. තාත්තලා වෙනුවෙන් දිනයක් වෙන් කළා. අද ලෝකේ පියවරුන්ගේ දිනේ. තාත්තලාගේ දිනේ. ඇයි එහෙම දිනයක් වෙන් කළා තියෙන මිනිස්සුට මේ එක දවසක් තාත්තට සලකන්න කියන්න නෙමෙයි. අඩුම එක දවසක් හරි මේ මිනිස්සයා ගැන මතක තියාගනින්න කියලා පෙන්නන්නේ. නේද? මොකද අපේ කාර්ය බහුලකම් අපි වෙන දේවල් වලට ඇබ්බැහි වීම එක්ක තාත්තා මග ඇරෙන්න තියෙන ඉඩ කඩ වැඩිද නැද්ද? අම්මටත් වඩානේ. අම්මටත් වඩා තාත්තා මග ඇරෙන්න තියෙන ඉඩ කඩ වැඩි. මොකද අම්මා නම් මග ඇරෙන්න කිව්වොත් අම්මා එල්ලි හරියනවනේ. නේද? අම්මට අපි කෝල් නොකරොත් අම්මා හරි කෝල් කර එනවා. තාත්තා ඉතින් ඒකත් එහෙමද කියලා නේද? බලාගත්තු අතේ බලාගෙන ඉන්න කෙනෙක්නේ තාත්තා කියන්නේ. එහෙම ඔට්ටු වෙවි රණ්ඩු වෙවි අපේ පස්සෙන් පන්නන්නේ නැහනේ. මොකද මම බලන්නේ නැත්තේ. මට කෝල් කරන්නේ නැත්තේ. කිය ඇවිදින්නෙත් නැහනේ. අද්ද නැතු වෙනවානේ. ඒ තාත්තා අමතක වෙන්න තියෙන ඉඩ කඩ වැඩි අම්මටත් වඩා. තාත්තා මග ඇරෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ හින්දා තමයි එහෙම ලෝකෙ දින දාලා තියෙන්නේ. ඒවට ඕන නම් ඉතින් අර අපි බටහිරට විරුද්ධ හින්දා නේද? ඕවා බටහිර ඒවා වසුද්දොන්ගේ අදහස් කියා කියන්න පුළුවන්. හැබැයි එහෙම කයිවාරු ගහන කට්ටිය තමයි තාත්තා ගිහිල්ලා අනාථ මඩමට දාලා තියෙන්නේ. අපි එක දවසද සලකන්නේ කියලා කයිවාරු ගැහුවට නේ. එක දවසක් සලකන්නේ නෙමෙයි සුද්ධොත් කියලා තියෙන්නේ. එයා අමතක වෙන්න දෙන්න එපා. එයා මග ඇරෙන්න දෙන්න එපා. අම්මා මග ඇරෙන්න දෙන්න එපා. තාත්තා මග ඇරෙන්න දෙන්න එපා. ඒගොල්ලෝ අපි වෙනුවෙන් ජීවිතේ දීපු අයනේ. ඒ සුද්ධෝදන රජුරුව වෙනුවෙන් තථාගතයන් වහන්සේ කොච්චර උපස්ථාන කළාදනේ. අනාගාමී වෙනකම් බණ කියලා දීපු එක. අපේ බුදුහාඳුරු තමන්ගේ තාත්තට සලකපු ඉතින් අනාගාමී වෙනකම් ධර්මයේ කියලා දුන්නා. ආයෙතුමා මනුස්සාත්මික උපදින්නේ නැහනේ. බ්‍රහ්ම ලෝකෙක උපදින්නේ. එහි වැඩ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක් විදියට පිරිනුවම් පාන. තාත්තට කරන්න පුළුවන් උපරිම සංග්‍රහය කළා. ඒ විතරකුත් නෙමෙයි. මියයන්ට කලින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හිසට අත තියාගෙන සරියුත් මුගලන් දෙනම වහන්සේ මේ අත් දෙකට අත තියාගෙන අල්ලගෙන මුළු ඇඟටම අත තියාගෙන ඒ වේදනාවන් දුර වේවා කියලා සත්‍යක්‍රියා කළා කියනවා. ශ්‍රාවකයෙක් එක්ක ඇවිල්ලා තමන්ගේ තාත්තට එහින්දා ගිහියා තුලත් ඉන්න පුළුවන් මගපලලාභී පැවිද්දා තුලත් ඉන්න පුළුවන් කාටවත් අපරාධ කරන්න කාටවත් වැරදි කරන්න ජීවිතේම මං කාටවත් වැරදි කරන්නේ නැහැ වගේ මාතෘකා හදාගන්න එපා. එතකොට දිග වැඩිනේ නේද? උදේට නැගිට්ටන් අතර නිදා ගන්නකම් කියලා හිතා ගන්නකො. එහෙමද නේද? මම නම් ජීවිතේට කාටවත් වැරදි කරන්නේ නැහැ. කවුද දන්නේ හෙට වෙන්නේ? එච්චර මේ මහන්සි වෙන්න යන්න එපා. අද උදේ නැගිට්ටම ඇඳෙන් බහිනකොට අදිෂ්ඨානයක් කරන්න. අද කාටවත් අපරාධයක් කරන්නේ නැහැ. කයෙන්වත්, වචනෙන්වත්, හිතෙන්වත් කාටවත් අපරාධයක් කරන්නේ නැහැ. රැයට නිදා ගන්න යනකොට ඒ පින අනුමෝදන් වෙලා නිදා ගන්න බැරියනේ. සන්තෝෂෙන් අනේ අද දවස් හොඳට හිටියානේ. කේලමක් කිව්වේ නැහැ, ගිනි ගෙඩියක් දුන්නේ නැහැ, බැන්නේ නැහැ, ගැහුවේ නැහැ. හිංසා කරේ නැහැ, පීඩා කරේ නැහැ. පුළුවන් විදිහට මං අද මේ උදව් කරා. කොච්චර සන්තෝෂෙන් දවස නිමා කරන්න පුළුවන්ද? ඒ විදිහට හිතන්න. මොකද අපේ හිංසනයට ලක් වෙන කවුරුවක්ක් කැමති නෑ. කවුරුක්ක් කැමති නෑ. අපි කරනකොට වචන වලින් හිංසා කරනකොට කෑකෝ ගහගෙන දඟලගෙන නටාගෙන
අපි හිතන්නේ ඒවා සාමාන්‍ය දේවල් කියලා. සාමාන්‍ය නෑ. ඒවා සාමාන්‍ය නෑ. මොකද විපාක සාමාන්‍ය නෑ. ඒවා මේ හැමෝම කරන ඒවා වෙන්න පුළුවන්. හැමෝම කරා කියලා විපාකයේ අඩුවීමක් ධර්මයේ කියලා නෑ. ඉන්න පරිස්සම්ය. ගොඩ පරිස්සම්ය. ගේ ඇතුළෙම ඉන්න කෙනාටවත් නේ, බිරිඳටවත්, සැමියාටවත්, දරුවෙකුටවත්, අම්මා තාත්තටවත්, අසල්වැසියෙකුටවත්, කාටවත් එකට වැඩ කරන කෙනාටවත් අපරාධයක් කරන්න. රහතන් වහන්සේ නමකට, ඒ කියන්නේ මහරහත් භාවයට පත්වෙච්ච කෙනෙකුට කරොත් නම් අර වගේ දරුණු දුක් එනවා. ඊළඟට අත්පා ආදී බිඳුමකට හෝ පැමිණෙන්නේ. අපරාධ කරොතින් එයාට මේ ආත්මෙම වෙන්න පුළුවන් විපාකයක් තමයි අතපය ආදී දේ කැඩෙන්න පුළුවන්. පය ආදී දේ කැඩෙන්න. දැන් සමහර අය සමහරුන්ට අපරාධ, Tamanට අපරාධ වුණාට පස්සේ දාප කරනෝනේ නේද? මට මේ කරපුවට අත් දෙක කැඩෙන්න ඕනේ කී කකුල් දෙක කැඩෙන්න ඕනේ කී. ඉතින් කැඩෙන්නේ නැති වුණාම සමහරු හිතනවා මෙයාට කර්මඵල දෙන්නේ නැද්ද කියලා. ඒ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි ඉතින්. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් නම් කවදාකවත් එහෙම සාප කරන්නේත් නෑ. නමුත් එයාට ඒ කරපු අපරාධෙට එයා ඇත්තටම නිවැරදිව ඉඳිද්දි හෝ වැරදිව ඉඳිද්දි හෝ එයාට අපරාධයක් නම් කළේ අනිකා එයාට විපාකේ. හැබැයි එයාට ඕන තරම් වේගෙට එන්නේ නෑ. දැන් මේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට පුළුවන් තරම් හිමිහිට කර්ම විපාක එන්න ඕන, අපිට කරදර කරපු උන්ට ඉක්මනට එන්න ඕන. එහෙමනේ තියෙන්නේ නේද? කියන්නේ අපිට පුළුවන් තරම් හිමින් ඒවා අහෝසි වෙනවා නම් තවත් හොඳයි. හැබැයි අපිට කරදර කරපු අයට එන කර්ම විපාක ගැන මොකක්ද අදහස? කෝ තාම නෑ. තාම නෑ. මේ වැජබෙනවනේ. අපිටමනේ කරදර. මෙච්චර පන්සල් ගිහිල්ලත්. මම ඔබට සිහි කරනවා ඔබටයි මටයි ඕන වේගිට කර්ම විපාක එන්නේ නෑ නේ. අද දානෙට මේ කිරිමි දෙව්වලුනේ ලංකාවේ විදියට නේද? කවුද? ඔබතුමියලා. හොඳයි. ඉතින් කිරි ටික දාපු ගමන් මිදුණාද? හට්ටියට දාපු ගමන් දඩි පිටි ගාලා මිදුණාද? නෑනේ. එතකොට කිරි මිදෙන්නත් වෙලාවක් යනවනේ. ඊට අදාළ අර මුහුන් කියලා જાතියක් තියෙන මුහු කරන જાතියක් නේ. ඒක මිදෙන්න ඒවා එකතු වෙලා යදාළ ප්‍රමාණයට ඒක පැහිලා කැළතිලා නේද? එහෙම එන්න ඕනේ. ඒක හරියට සැකසෙන්න. කිරි දවපු ගමන් මිදෙන්නේ නෑ වගේ තමයි කර්මත් කරපු ගමන් අපිට ඕන වේගෙට විපාකෙන්නේ. සජ්ජු කීරංග මුචිති කිව්වේ ඒක. කිරි මිදෙන තරම් ඉක්මනටවත් කිරි නම් ටිකක් හරි ඉක්මනට මිදෙනවා කියමුකෝ. ඒ තරම් ඉක්මනට කර්ම විපාකෙන්නේ නෑ බලාපොරොත්තු වුණාට. එහෙම එන්නේ රහතන් වහන්සේලාට, බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුහාමුදුරුවරුන්ට කරපු අපරාධ. සාමාන්‍ය ඉතින් අපරාධකාරයින්ටම අපරාධ කරාට එච්චර ඉක්මනට එන්නේ නෑ. තේරුණානේ නේද? අපරාධකාරයින්ට අපරාධ කරත් විපාක එනවා. හැබැයි එච්චර ඉක්මනට එන්නේ නෑ. මොකද අපි නික්ලේසි නෑනේ නේ. අපරාධකාරී චෛතසික තාමත් අපි ගාව තියෙද නැද්ද? ක්ලේශේ තියෙනනේ. අපරාධකාරී චෛතසික ඕන අපරාධයක් කරන්න පුළුවන් ඒක තියෙනකම්. තණ්හාව තියෙනකම් නේ. මෝහය තියෙනකම්. තාම ක්‍රියාවට නම් වල නැති වුණාට බීජ ටික තියෙනවා. පැලේ එන්න පුළුවන් ඕන වෙලාවක. ඕනි වෙලාවක එන්න. ඒ ඉන්න හරි පරිසං. හරි පරිසං වෙනවා. අත්පා කැඩෙන්න පුළුවන් කියලා තමයි ධර්මයේ කියන්නේ. මහරහතන් වහන්සේලාට යමක් කරොත්. රහත් භාවයට පත් වෙච්ච උත්තමීන්ට වැරද්දක්, අපරාධයක්, කරදරයක් කරොත් එහෙම වෙන්න පුළුවන් කියලා දේශනාවේ සඳහන් කරනවා. ඊළඟ කාරණේ ලාදුරු ආදී නපුරු රෝගයකට හෝ පැමිණෙන්නේ. ඒ කියන්නේ දරුණු වසංගත තියෙන. දැන් මේ තියෙන වසංගත නේද? ඒ වගේ දරුණු වසංගතයකට වුණත් මීට වඩා භයානකයි ලාදුරු වගේ රෝගයක් නේ. ඇඟිලි එහෙම හැලෙනවනේ. ඇඟිලි එහෙම හැලෙනවා. අර සමහර වෙලාවට මේ රහතන් වහන්සේලා පින්නපාතේ ගියාම ලාදුරු රෝගියෝ දානෙ බෙදුවම ඇඟිල්ල දානෙකට පාත්‍රයට හැලිලා තිබිලා ඒත් ඒ මිනිස්සයා ගැන කරුණාවෙන් වළඳපු වෙලාවල් ගැන ධර්මයේ තියෙනවනේ. ඒක අපි පිළිකුල් කරන්න පුළුවන්. අපිට හිතන කොටත් වමනට එන්න පුළුවන් නේ. හැබැයි මහා කරුණාවක් තියෙන කෙනෙක් එයාට පින් සිද්ධ වෙන්න කියලා ඒක පැත්තකින් තියලා වළඳපු අවස්ථා ගැන අපේ බණ පොතේ තියෙනවා.
එහෙම උත්තරමිය ඉඳලා තියෙන ලෝකේ. ඉතින් ඒ වගේ භයානක රෝගවලට ගොදුරු වෙන්න පුළුවන් කියලා කියනවා. ඊළඟ පස්වෙනි විපාකය කියනවා උමතු බවට පැමිණෙන. පිසු හැදෙන්න පුළුවන්. උමතු වෙන්න පුළුවන් රහත් උත්තමයෙකුට අපරාධ කරොත්. දරුණු විපාක 5ක් ඉගෙන ගන්නවා. තව තියෙනවා. ඊළඟට පෙන්නනවා හෙතෙමේ තනතුරෙන් පහ කරනු ලැබීම් ආදී රජුන්ගෙන් වන උවදුරකට හෝ පැමිණෙන්නේ. එයා කරපු අපරාධයට ප්‍රතිවිපාකයක් විදියට එයා ඉඳපු තනතුර එයාට නැත්තටම නැති වෙලා යන්න පුළුවන්. නැති වෙලා යන්න පුළුවන්. මොකද සමහර කෙනෙකුට රස්සාව නැති වුණොත් ඔක්කොම නැති වුණා වගේ තමයිනේ. Taman ඉඳපු තනතුර නැති වුණා කියන්නේ එයාගේ ජීවිතේ පැවැත්ම ඔක්කොම තියෙන එතන. එතකොට ඒකෙන් පහ කළා දැම්මොත් නිකන් ඉල්ලාසුනා වගේ නෙවෙයි පන්නලා දැම්මොත් එතකොට එවැනි භයානක විපත් එන්න පුළුවන් කියලා තමයි ධර්මයේ කියන්නේ රහතන් වහන්සේලට අපරාධ කළා. ඒ කියන්නේ අහිංසක කමේ උපරිමයට ගියපු අයටනේ. කාටවත් වචනකින්වත් සිතුවිල්ලකින්වත් හිංසා කරන්නේ නැති අයට අපරාධ කළොත්. ඒක ගැන ඔබ කල්පනා කරන්න. ඊළඟ එක නොකල වරදකින් උවද දරුණු චෝදනාවක් කෝ ලබන්නේය. තුහාමුදුරන්ටත් ආවේ. එක භවයක රහතන් වහන්සේ කෙනෙකුට වචනින් අපරාධයක් කරන්නේ. බෝධිසත්ව කාලේ. බෝධිසත්ව කාලේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා කාලේ නෙමෙයි සංසාරේ භව ගානකට කලින් වචනින් අපරාධයක් කළා තියෙනවා. මොකද්ද? රහතන් වහන්සේ කෙනෙකුට ඒ බෝධිසත්වයෝ නිගමනයක් දීලා තියෙනවා මෙයා කාමභෝගී කියලා. රහතන් වහන්සේ කෙනෙක්. ඒකේ විපාකය මොකද්ද උනේ? චින්චමාන විකාව විදියට ආවා. කවදාවත් බුදුරජාණන් වහන්සේ කරපු අපරාධයකට නෙවෙයි උන්වහන්සේ නිඳා බින්දේ. හිතන්න රහතන් වහන්සේ කෙනෙකුට අපරාධයක් කරොත් ඒක ඒ ditta ධම්ම වේදනීයව ඒ භවයේදීම එන්න පුළුවන්. ඒකෙන් කියනවා මේක ඉවරයි කියලා. නෑ. බුදු උනත් වෙනවානේ. බුදු උනත් වෙනවා. එතකොට අපිට අද වෙමින් තියෙන දේවල් වලට අපි සංසාරේ සමහර විට කරපු දේවල් වල බලපෑමක් නෑම කියන්නත් බෑනේ. මේ ඔක්කොම ඒ වෙලාවට ඒ විදියටම එක්කහුව වෙච්ච විදිය හිතුවාමනේ. සමහර ඒවායින් අපි බේරිච්ච විදියයි සමහර දේවල් වලට අපි ගොදුරු වෙච්ච විදියයිනේ. හිතුවම ඒකත් එක්ක සංසාරේ මොකක්කෝ කර්මයක් භයානක විපතක් හෝ භයානක කුසලයක් නේ. නරක කර්මයක් හෝ අකුසල කර්මයක් අනිවාර්යෙන් ගැට ගහිලා ඇති කියලා හිතෙනවා. ඉඳ හරි පරිසංගය. ගියාත් මේව දන්නේ නැහැ. ඉතින් අතීතය ඉවරයිනේ නේ. ඒ දැන් දන්නවනේ නේ. වර්තමානේ දන්නවනේ. අනාගතය ගැන දන්නේ. ඒක ඇවිල්ලත් නැහැනේ තාම. අතීතය ඉවරයිනේ. අනාගතය ඇවිල්ලා නැහැ. ඇවිල්ලා තියෙන්නේ වර්තමානයේ. වර්තමානයේ ගැන පරිස්සම් වෙන්න. පච්චුප්පන්නේනේ ආපෙන්තිනේ. වර්තමානයේ ජීවත් වෙන කෙනෙකු බවට පත් වෙන. වර්තමානයේ ඔබ හරියට නිවැරදිව නිර්වුල්ව කටයුතු කරන කෙනෙක් වෙන්න කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නේ. ඊළඟ කාරණේ තමාට පිහිටවන නෑයන්ගෙන් හෝ පිරිහෙන්නේය. ඒ 9 වෙනි එක 10 වෙනි එක කුණු වීම් දිරායම් ආදියෙන් ඔහු සතු වස්තුව හෝ නැසෙන්නේය. එක්ක තමන්ට උදව් කරන නෑයෝ ටික අයින් වෙලා යනවා. එහෙම නැත්නම් හම්බ කරපු අටුකොටු ධන ධාන්‍ය ආදී අටුකොටු වල තියෙන ඒවා කුණු වෙලා හරියන්න පටන් ගන්නවා. එතකොට හිතන්නේ අපි ගොඩනගන ශක්තිය කොච්චර භයානක එකක් වෙන්න ඕනද රහතන් වහන්සේ කෙනෙකුට අපරාධයක් කිරීමෙන්නේ. ඒක ඒ කියන්නේ අපි හම්බ කරපු දේවල් පවා නැති වෙලා යන්න බලපාන තත්ත්වෙට. ඒ කියන්නේ ඕකමනේ සීලයෙන් ගුණයෙන් උතුම් අයට දම්පැන් දුන්නම ආනිසංස වැඩි වෙන්නත් හේතුව. ඒ කියන්නේ අර අභ්‍යන්තරය පිරිසිදු තරමට ආනිසංස වැඩි. අභ්‍යන්තරය පිරිසිදු කෙනාට අපරාධ කරන තරමට විපාකේ වැඩි. දැන් අර ඔයත් අහලා තිබුණේ සායනාන්තකින් ප්‍රශ්නේ සායනාන්තයකට උත්තරයක් දුන්නා. දුප්පත් අයට දුගී මගී අයට දෙන දාණයට වඩා හාමුදුරුලට දෙන දාණය නැත්නම් සිල්වත් කෙනෙකුට දෙන දාණය උසස් වෙන්නේ ඇයි කියලා. ඒකට උත්තරය හම්බ වෙනවා සාමාන්‍ය කෙනෙකුට අපරාධ කරාම
ලැබෙන බරපතල විපාකවලට වඩා මේ ඇයි සාමාන්‍ය කෙනෙකුට කරාම විපාක අඩු කියන එක තේරුම් ගත්තමනේ. ඇයි ආනන්තරීය පාප කර්ම ලෙස කොටසක් පෙන්නලා තියෙන්නේ. ඒගොල්ලෝ එච්චරට උතුම් හින්දා. ඒ පිරිස එච්චරට උතුම්. බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේ නේද? ඊළඟට අම්මා තාත්තා සංඝ ભેදනේ. දැන් ඒ උත්තමයින්ට උතුම් ගුණ ඇතියට අපරාධයක් කළොත් විපාක වැඩි. එතකොට අනිත් පැත්තත් මොකද? එවැනි උතුම් ගුණ ඇති අයට උපකාරයක් කළොත් ආනිසංසත් වැඩි. අර දුගී මගී යාචකාදීන්ට දෙයක් දෙන්න ඉතින් ගුණ සලකලා නෙමෙයි. නීඩ්නේ. අවශ්‍යතාවය සලකලා. දැන් ඔය මම මේ ඉඳලා හිටලා ඔය කොම්බිනි එකට එහෙම ගියාම අර තියෙන පොඩි පෙට්ටියට අනවද මේ කොයින් ටික මට මාරු හම්බ වෙනවා මං දාලෙනවා. එතනදී අපි සලකලා දෙන්නේ මේක සිල්වත් උත්තමයින්ට පූජා වේවා කියලාද? නෑ. මම දන්නවා ස්ථිරවම ඒ වගේ මුදල් පෙට්ටි තියලා තියෙන්නේ අපේ මාරු කාසි කැමති නම් දාලා යන්න කියලා මෙහි හෝ පිට රටක හෝ නැති බැරි කෙනෙකුට යවන්නනේ. එතෙන්දී අපි සලකන්නේ මේ ගුණය සිල්වත්කම එයාගේ තියෙන උතුම් උදාර බව නෙමෙයි අවශ්‍යතාවය. එයාට කන්න ඕන. තියෙන මිනිස්සු දෙන්න ඕන. එයාට. ඒකෙනුත් පිනක් සිද්ධ වෙනවා. හැබැයි සැබෑම පින කුසලයේ අත් වෙන්නේ සීලාදී ගුණයෙන් උතුම් අයට අපි කරන පූජාවන්. ඒකම අනිත් පැත්තටත් එහෙමයි. සාමාන්‍ය කෙනෙකුට අපරාධයක් කළත් කරදරයක් කළත් විපතක් කළත් විපාක එනවා. ඒ වගේමයි ඊට වඩා දරුණු විපාක එනවා සීලාදී ගුණ සහිත උත්තමයෙකුට අපරාධයක් කරොත්. ඒ ටික පැහැදිලි නේද? ඒ කියන්නේ කර්ම විපාක එන විදිය තමයි මේ අපි මේ සාකච්ඡාවේ සරලව තේරෙන විදියට ගාථාවල තියෙන ඒවා එහෙම නැතුව ඒක මේ ඔබට තේරෙන මට්ටමට ගෙනල්ලා කියලා දෙන්න. තව විනාඩි 10ක් ඉන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නැහැ. මහන්සි නැත්තම් මට තව විනාඩි 10ක් ඔබට කතා කරන්න පුළුවන්. හරි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විදියට අත්තචස්ස අගාරාණී අග්ගී දහති පාවකෝ කායස්ස බේදා දුප්පඤ්ඤෝ නිරයන්සෝ උපපජ්ජති. ඔහුගේ ගෙවල් හෝ ගින්නෙන් දැවෙන්නේය. නුවණ නැත්තා වූ හෙත මේ මරණයන් මතු නරකයේ උපදින්නේය. ගයක් හරි ගිනි ගන්න පුළුවන් මේ ලෝකෙදී. අන්තිම වශයෙන් කියනවා මොකද්ද? මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම නිරේ උපදිනවා. දැන් අජාසත් රජුරුන්ට උනේ ඒකනේ. අජාසත් රජුරු ගැන මම මීට කලිනුත් කිව්වේ. කියන්නේ එතුමන්ට උනේ එතුමා උත්තමයෙකුට අපරාධයක් කළා. තමන්ගේ තාත්තා සෝතාපන්න. අපරාධයක් කළා කකුල් වල ලුණු දාලානේ පාලලා හිංසා කරලා මරලම දැම්මනේ රජකම ගන්න අංශාවට. ඊට පස්සේ ඒක ගිහින් තියෙන පරම්පරා 7ක්. ඉන්දියාවේ ඔය තාත්තා මරලා රජ වෙන එක බිම්බිසාර රජුරුව මරලා අජාසත් රජුරුව රජ වෙනවා. අජාසත් රජුරුව මරලා එයාගේ පුතා රජ වෙනවා. එයාගේ පුතා මරලා එයාගේ පුතා රජ වෙනවා. ඔහොම මේ රජවරු 7 දෙනෙක් ඉන්දියාවේ රජ පරම්පරාව ගිහිල්ලා තියෙනවා. තාත්තා මරලා පුතා රජ වෙන එක. ඒ කියන්නේ මේ ඒ වගේවා ඒ අපරාධයට ඇබ්බැහි වුණාම ඒක ක්‍රමේ වෙනවනේ. අපිට ඉතින් ගොඩාක් එහෙම තමයි වෙලා තියෙන්නේ. මේ ගොඩාක් එහෙම තමයි කොයියා මල්ලා මල්ලි රජ වෙනවා මල්ලි මරලා අයියා රජ වෙනවා. ඒ වගේව තමයි අපෙත් ඔය මේක අපි ඉතින් උදම් මනුවට නේද? ඉතින් එහෙම ගොඩාක් ඒවා වෙලා තිනවා අපෙත්. යන්න ඕනේ නැහැ එච්චර නේද? ඉතින් ඒ වුණාට අපෙත් එහෙමයි ඉතිහාසෙ අපිත් එහෙමයිනේ. බිරිඳ මරලා සැමියා මරලා මේ බිරිඳ ඔහම බලය කියන එක තණ්හාවට ඒව කරනවා. මිනිස්සුන්ට බලය කියන තණ්හාව ආවම තමන් කරන්නේ අපරාධ කියලා තේරෙන්නේ නැහැ. තමන් කරන්නේ අපරාධ විදියට තේරෙන්නේ නැහැ. තමන් මේ කාටද මේ අපරාධ කරන්න කියලා තේරෙන්නේ නැහැ. බල තණ්හාවේ තාත්තා කියන එක තේරෙන්නේ නැති එකනේ. කොච්චර ආදරය කරපු මිනිස්සෙක්ද මේ බිම්බිසාර රජුරු අජාසත්තටනේ. අපි චූටි කාලේ අපි අහගත්තේ ඔහුගේ කතාවනේ ඉගෙන ගත්තේ. ඇඟිල්ලේ ගෙඩියක් ආවම නේ සැරව ගෙඩියක් ආවම මේකට කොළුවා කෑ ගහනවා.
තාත්තා වේදනාව අඩු වෙන්න කටේ දා ගන්නවා. කට ඇතුලේදී මේ gediya පුපුරනවා. බිම්බිසාර රජුරෝ පොඩි එකාට රිදෙයි කියලා ඒ කෙල ටික දාන්නවත් ඒ සරව ටික එළියට දාන්නවත් ඇඟිල්ල කටින් එළියට ගන්නෑ. තාත්තා ඒ තමයි තාත්තා. ඒක කිලලා ඒ පිළිකුල් සහගත දේ කිලලා ළමයා සුවපත් කරන. ඒ ළමයා තමයි තාත්තා මරන්නේ. එයාට බුදුහාමුදුරුවෝ පස්සේ මුණ ගැහෙනවා. මුණ ගැහෙනවා. ධර්මය අහනවා. නමුත් අවාසනාවකට එයාට උතුම් මගපලලාභියෙක් වෙන්න ලැබුණේ නෑ. හේතුව තාත්තා මරලා ඉඳපු. එයානේ ආසන්න පළවෙනිම භවයේ අපායේ අනේක අනිවාර්යයි. නිරයේ උපදින එක අනිවාර්යයි. අම්මා තාත්තා මරුවා. මහරහතන් වහන්සේ කෙනෙක් මරුවා. ඒ වගේ භයානක විපත් තිබෙනවා අවිහිංසක අයට කරදර කරා. ඒ නිසා ගොඩාක් ඔබ බොහොම බුද්ධිමත්ව ප්‍රඥාවන්තව දවස ගත කරගන්න. දවස ගත කර. ඇත්තටම තවත් කෙටි කරලා මම කියනවා මේ මොහොත ගෙවන්න කියලානේ. වග වෙන්න තියෙන්නේ ඇත්තටම මේ මොහොත ගැන විතරනේ නේ. ඊළඟ මොහොතේ අපි ඕන කෙනෙක් මැරලා වැටෙන්න පුළුවන්. මේ මොහොත බොහොම වගකීමෙන් බොහොම කල්පනාවෙන් සිහිනුවණින් ගත කරොත් අපිට වෙන්න පුළුවන් හානි ගොඩාක් වළක්වා ගැනීමේ හැකියාව අපිට තවම ඉතුරු වෙලා තියෙනවා. මොකද මිනිස්සුනේ අපිට හිතන්න පුළුවන් නේ. අපිට හිතන්න පුළුවන්. ඒ ගැන ඔබ කල්පනා කරන්න කියලා මම ඔබට මෙත් සිතින් යුක්තව යෝජනා කරනවා. ඊළඟට තව ලස්සන ගාථා ධර්මයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මාප්ප මඤ්ඤේත පාපස්ස නමන්තං ආගමිස්සති උද බින්දු නිපාතේන උදකුම්බෝපි පූරති බාලෝ පාපස්ස තෝකම් පියාචිනං. දැන් අපිට හිතෙනවනේ මේ කරපොත්තුන්ට නම් බෝම්බයක් ගැහුවට කමන්නේ පොඩි එවුන්නේ. කරපොත්තුන්ට බෝම්බයක් ගැහුවට කමන්නේ පොඩි එවුන්. මදුරු මරුවට කමන්නේ පොඩි එවුන්. අන්නේ ප්‍රශ්නෙටත් උත්තරය තමයි දීලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මා කළ පාපය සුළුය. එය විපාක දීම් වශයෙන් මා කරා නොවන්නේ යයි නොසිතව. ඒ කියන්නේ කරපු පව පොඩිය ඒවා එන එකක් නෑයි කියලා හිතන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. නොසිතව. එහෙම හිතන්න එපාලු. මොකද දිය බින්දු වැටීමෙන්ද වතුර කලය පිරෙන්නේ. උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති. නිකම් මේක පරීක්ෂණයට බුදුහාරු කියපු එක ඇත්තද කියලා බලා ගන්න ඕන නම් අපිට පුළුවන් ටැප් එකේ නේද විනාඩියට එක වතුර බින්දුවක් එන විදියට ටැප් එක ඇඩ්ජස්ට් කරලා කලයක් තියලා තියන්නකො. සමහර විට පැය 24ක් යන්න කලින් කලේ පිරෙනවා. මේ චූටි බෞද්ධයෝ තමයි. ඒකයි ඒකේ තියෙන භයානකකම. චූටි පවක්වත් නේ. චූටි පවක්වත් නොවෙන්න වග වෙන්න කියලා මේ කියන්නේ. මොකද අර ඔක්කොම චූටි පව් ටික එකතු වෙලා විපාක එන වෙලාවට අපි ගොඩක් අසරණ වෙන්න පුළුවන්. චූටි දෙයක් කාටවත් නොකරන්න ඕන එකයි. ඒ වෙන විදිය හරි පුදුමයි. අන්තිම කාරණේ. පව් කරනකොට කාටත් හිතෙන එකක්. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. පොඩි කාලේ ඉගෙන ගත්තනේ ලෝවැඩ සංගරාවේ කවි. ඒකේ තියෙන කරන කලට පව් මීරිය මීසේනේ. ගෙවන නැත විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති. මීපැණි වගේ මහා රහක් පව් කරනකොට තියෙනවා. අද කිරිපැණි කෑවනේ නේද? පැණි රහයිනේ නේද? පැණි රහයි. මෙහි හොඳ මීපැණි වර්ග ඇතිනේ නේද? මේවයි මීපැණි නිෂ්පාදනය කරනවානේ. දැන් ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල නම් තාම හොඳ මීපැණි තියෙනවා. මොකද ඒගොල්ලෝ ඒවා විශේෂයෙන්ම එක එක මල් වර්ග වලින් හදන මීපැණි තියෙනවා. හනි කියලා විවිධ දේවල් තියෙනවා විකුණ. එතකොට පව් කියන જાතියත් මීපැණි වගේ.
පව්වල ස්වභාවය තමයි රහක් තියෙනවා. බාලය අනුවණය හිතනවා පව් කරනකොට මොකක් වගේද? හරිම රහ දෙයක්. හරි මීපැණි වගේ රහයි. පව් ටික රහයි මිනිස්සුන්ට. පව්වල කිසිම රහක් නැති වුණා නම් මිනිස්සු නොකර ඉඳින්නේ නේද? ඇත්තටම කල්පනා කරොත් පව කියන එකේ කිසිම රහක් නැති වුණා නම් මිනිස්සු මීට වඩා කලින් පව් වලින් වැළකීලාද නැද්ද? වැළකීලානේ පව් වල රහක් තියෙනවා. පව් කරන මිනිස්සයාට ඒකේ රසයක් තියෙනවා. එතකොට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ රහ බොහොම සුළු කාලයයි විදිහට ලැබෙන්නේ. යම්කිසි දවසක පවේ විපාක පැමිණෙනවද? යම්කිසි දවසක පවේ විපාක පැමිණෙනවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අතබාලෝ දුක්ඛං නිගච්ඡති. එදාට බාලයා දුකටපත් වෙනවා. අනේ මම මෝඩ කළා, කම් කළා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙදී ඔබ ඉගෙන ගත්තේ කුමක් ගැනද? කරන කර්මවල විපාක කොයි විදියටද එන්න පුළුවන් කියලා නේ. හොඳ අයට උතුම් අයට අපරාධ කළොත් කොයි විදියටද? සාමාන්‍යයට උනත් අපරාධ කළොත් කොයි විදියටද කර්ම විපාක අපකරා පැමිණෙන්නේ කියන එක ගැන අද දේශනාවේදී ඔබ බොහෝම ඕනකමින් නේ, බොහෝම ශ්‍රද්ධාවෙන් උද්‍යෝගයෙන් ඉගෙන ගත්තා. ගොඩාක් මහන්සි වෙලා හිටියත් හොඳට අහන් හිටියා නේද? හොඳට අහන් හිටියා. දෙයක් තේරුම් ගන්න උත්සාහ කළා. ඉතින් අද මං හිතන්නේ ජීවිතේ කාලයකට පස්සේ උදා වෙච්ච ඔය ඇත්තන්ට වාසනාවන්ත දවසක්. ඔය ඇත්තමයි මේ සේනාසනේ හැදුවේනේ. ඔය ඇත්ත ශ්‍රද්ධාවෙන් මහා සංඝයාට ඒක පූජා කළා. ඔය ඇත්තමයි එය සුද්ධ පවිත්‍ර කරගෙන නඩත්තු කරගෙන දම්පැන් දීගෙන පවත්වගෙන යන්නේ. අද ඔය ඇත්තන්ට ඒ කරපු කර්මයෙහි ආනිසංසයක් ditta ධම්ම වේදනීයවම ලැබුණානේ. කීයටවත් කනගවාවල නේද? මේ ෆුජිසාවාවල මේ වගේ සේනාසනයක් නොතිබුණා නම් ඔය ඇත්තෝ අද පොසොන් වෙනුවෙන් සිල් ගැනිල්ලක් නෑ. බහුතරයනේ, බහුතරය සිල් ගැනිල්ලක් නෑනේ. මොකද හේතුව හචියෝජි යනවදනේ. දානයක් දීලෙන්නේ අය පොඩි ට්‍රිප් එකකුත් එක්ක. ෆුජිත් යයිනේ, සමර පන්සලටත් යයි, අනේ පැරණි පන්සලනේ යන්න ඕනේ කියලානේ. ඉහලා දානයක් දීලා ආමුදුරුවන්ටත් පිරිකරක් පූජා කළා. එහෙම එයි. ඒ දවසක් සම්පූර්ණෙන්නේ. ඉතින් මේ දවස ගතකරනද ඊයේ පෙරීද ඉඳලා මේ මහතුරු කොච්චර සුද්ධ කරනවදනේ. ඊයේ මං බලාගෙන මා වරුසාවේනේ හાર્ට්ස් ගහනවානේ. මොනවාද කූඩුවක් හදනවානේ. ඒ කොච්චර මේ ශ්‍රද්ධාවෙන්දනේ. ඒව කරලා ඒකේ ආනිසංස ලබනවානේ. තමන් සේනාසනයක් මේ පළාතට ගොඩනගපු එකේ ආනිසංසය තමන්ට ලැබිලා තියෙනවා. ඒකයි ඔබ කරපු උතුම් පින්කම මහ වටින්නේ නේ. ඉතින් ශ්‍රද්ධාවෙන් හොඳට අද බණ ඇහුවා, සිල් සමාදන් වුණා. අපි දෙවියන්ට පින් දෙන්න කලින් සියලු දෙනාම පාහේ ඔහොමම ඉඳගෙන නමස්කාරය කියන්න, සිල් පවාරණයට පන්සිල් සමාදන් වෙන්න. නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. හොඳයි, අපි රැස් කරගත්ත සියලුම පින් කුසල් අද උදෑසන ශ්‍රද්ධාවෙන් යුක්තව අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා භාග්‍යවතුන් වහන්සේට උදෑසන බුද්ධ පූජාව සිද්ධ කරලා වන්දනා කරලා ඒ වගේම උතුම් වූ භාවනාමය කුසල් භාවනා වැඩි දියුණු කරගෙන මෙත් සිත් දියුණු කරලා උතුම් කුසල් රැස් කරගත්තා. ඒ සියලුම කුසලානිසංස ධර්මයන් ඒ වගේම උතුම් මහා සංඝරත්නයටත් භාග්‍යවතුන් වහන්සේටත් සිල් පිරිසටත් දම් පූජා කරලා පින් රැස් කරගත්තා. ඒ කුසල ශක්තියත් පිරිස් සජ්ජායනාවට අහුම්කම් දීලා පිරිස් ශ්‍රවණය කරලා රැස් කරගත්ත සියලුම කුසල ශක්තියත් ධර්ම සාකච්ඡාවට අහුම්කම් දීලා සම්බන්ධ වෙලා රැස් කරගත්ත කුසල ශක්තියත් අපි අනුමෝදන් කරමු. මේ උතුම් වූ පුණ්‍ය කර්මයට ශ්‍රමයෙන් දායක වෙච්ච, ධනයෙන් දායක වෙච්ච, කාලය කැප කරපු, මේ ස්ථානෙට පැමිණීමෙන් දායක වෙච්ච, ඔයත්කන්ට අපෝපස්ථාන කිරීමෙන් දායක වෙච්ච, පෙහෙවස් සමාදන් වීමෙන් දායක වෙච්ච ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය සියලුම ඥාතීන්ට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා. ඔබ හැම දෙනාගේම පුද්ගලිකව මිය ගිය ඥාතීන් මෙන්ම මේ කොරෝනා වසංගතය නිසා ලංකාවෙත් ලෝකයෙත් මේ අපි ජීවත් වෙන ජපානයේත් මිය ගිය සියලු ජනතාවට මේ පින් අනුමෝදන් වේවා, සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. ඒ සියලු දෙනාම උතුම් අමා මහා නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා කියන සිත ඇති කරගෙන අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඒ වගේම දෙවියන්ට අපි පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විශේෂයෙන්ම ඔබට මේ වගේ උතුම් සේනාසනයක් ඇති කරගන්නට, මහෝපකාරී වුණ මේ සේනාසනයේ වගකීම බාර ගන්නට කැමති වෙච්ච අපේ අතිපූජනීය සුදම්සායන් වහන්සේටත්, සේනාසනාධිකාරී සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයටත්, ඒ වගේම මේ සේනාසනය මිලදී ගැනීමේ ඉඳලා මේ මොහොත දක්වාම එය දියුණු කරන්නට, පවත්වගෙන යන්නට සිව්පසයෙන්ම දායක වෙන සියලුම දායක කාරකාදීන්ටත්, ඔබ හැම දෙනාටමත්, ඔබ හැම දෙනාගේම ලක්දිව ජීවත් වෙන මව් දෙමව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත්, ලංකාවාසීන්ටත්, ලෝකවාසීන්ටත්, මෙරටවාසීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. ඔබ හැම දෙනාම මේ වසංගතයේදී කිසිදු කරදරයකට, පීඩාවකට පත් නොවේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ඔබට ලබා ගන්නට දෙවියෝ උපකාර කරත්වා, ආශිර්වාද කරත්වා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් බලයෙන් මේ භවය පුරාමත්, සංසාරේ උපදින හැම භවයකමත් සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේ මැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල්ද පාරමී වේවා. සාදු සාදු සාදු.